අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසෙත් ධර්ම සාකච්ඡාව සඳහා නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. ඊට පස්සේ වෙනත් මතුවෙන ප්‍රශ්න තියෙනවා අපි සාදර වෙමු. අපි ප්‍රියංකා ඉලා සිටිමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් අපේ සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳ වාර්තාව. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි. මේ මගේ දෙවන භාවනා දිනයයි. පර්යංක භාවනාවේ යෙදී සිටියේදී කෙටි ආශ්වාසයක් සහ දිගු ප්‍රශ්වාසයක් අද්දුටු වෙමි. ආශ්වාසයේදී විටක හා ප්‍රාශ්වාසයේදී විටක තනි නාස්පුඩුවකින්ද විටක නාස්පුඩු දෙකෙන්ම ඇතුල් වීම හා පිටවීමත් නිරීක්ෂණය කිරීමට හැකි වුණේ වාර 5ක් 6ක් හෝ විටක වාර 2ක් පමණි. හිත පහුගිය සිදුවීම් හා ඉදිරියට කිරීමට ඇති දෑ වරින් වර මතක් විය. නමුත් සිත නොනවත්වා රූප පෙන්වන බව අවබෝධ කරගෙන නැවත ආශ්වාස හා ප්‍රශ්වාසයට සිත යොමු කළෙමි. ආශ්වාසයේදී ඇඳගෙන සිටින ඇඳුම් තදවීමක්, උදරයේ පිම්බීමත්, ප්‍රශ්වාසයේදී ලිහිල් වීමත් කඩින් කඩ නිරීක්ෂණය කළෙමි. භාවනාවේ යෙදී සිටියේදී මා කොටස් 3ක් ලෙස හැඟේ. මම වරහන් ඇතුලේ රූපය සැකිල්ල ඉඳගෙන ඉන්නවා. ආශ්වාසය සහ ප්‍රශ්වාසය දකින්න කෙනා. කඩින් කඩ එන සිතුවිලි. විටක ආශ්වාස කරනවා. මම දැන් ප්‍රශ්වාස කරනවා යයි සිතන සිතුවිල්ල සමානවම වරහන් ඇතුලේ කොටස් 3 සමානයි සිතුවිලිත් ප්‍රොජෙක්ටර් එකකින් බලනවා වගේ පෙනෙයි. ස්තුතියි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු. මේ වාර්තාව සක්මණෙන් පටන් ගන්න තියෙනවා. පාය තැබීම පිළිබඳ විස්තර කරලා තියෙනවා. ඉඳගෙන ඉන්නකොටත් ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ විස්තර කරන නිසා හොඳ සම්ප්‍රදාන කුල ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා. ඉතින් පියවර 7ක් විතර පුළුවන් 2ක් විතර පුළුවන් කියනකොට ඔක තමයි අපිට 7යි කියන්නවත් බෑ තාම. පුංචි ළමෙක් වගේ අවුරුදු පියවර 7ක් එක දිගට ඇවිදිනවා අපි 7යි කියනවා. ඒකවත් බෑ. එච්චරත් ඇවිදින්න බෑ. ඉතින් ඒක ප්‍රසිද්ධිය කියන්න පුළුවන් වෙනකොට අනිත් දවසේ අපි දන්නවා කරන්න තියෙන්නේ 7 8 9 10 කියලා ඇවිදින්න. හුස්ම ගන්නකොටත් බලන්න ඉබේ වෙන ඒ හුස්ම දිහා බලහින්න ගියාම ලෝකේ තියෙන ඔක්කොම කුණු කන්දල් වලට කැමැති අර අත්‍යන්තයෙන්ම ජීවත් වෙන බවට ළඟ තියෙන කාය සංඛාරයේ ඒ තරම් අපිරියයි. ඒ නිසා මුළු ජීවිතේම තියෙන්නේ අපි මම දැන් මෙතන කියනට ද්වේෂයක්. සම්පූර්ණ ඥානය කියන්නේ මේ මම දැන් මෙතන කියන මේ සරල භාවයට තියෙන ද්වේෂය නිසා අපි පරිශන කර කර ඉන්නවා. ඒක හරි දන්නේ අපි ඒකම මම දැන් මෙතන කියන කිතරෙන් තියන උත්සාහ කරනකොට පේනවා උනන්දුව තිබුණත් කරන්න බැරි බව. හැබැයි ඒක අසාර්ථක ප්‍රයත්නයක් නෙවෙයි ටික කාලෙකදී ඔක පුරුදු වෙනවා. ඉතින් පුරුදු වෙනකොට තමයි තියෙන්නේ මෙතන හිතන කෙනෙක් ඉන්නවා රූකඩේ තියෙනවා ඔය එක එක ප්‍රොජෙක්ට්ස් හදා ඉන්නවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අවුරුදු ගාණක් මහන්සිලා ඊගෝ and සුපර් ඊගෝ කියලා තුනකට කැඩුවා. බුදුජානනාන්තේ තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කැඩුවා. නීචේ තව එකක් හැදුවා. ඉතින් එක විදිහට මොඩල්ස් හදනවා. මොඩල් එක කවුරු හැදුවත් අය මොඩල් එක ඇති වැඩක් නැහැ. අපිට ඕන විදිහට එකක්වත් වැඩ කරන්න. ඒ මොඩල් හදා ඉන්න පුළුවන්. ඉතින් බුදුජානනාන්තේ හදපේක ඒ මොඩල් හදලා තියාගන්න නෙවෙයි ඒක නැති කරන්න හැදුවේ. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිය ඒ නිසා ඕව කර ඉන්න එක තමයි අපි මෙතෙක් කලුත් කාලේ නාස්ති කරපු හැටි. අනුන්ගේ සීනි කිරනවා කියලා මං කියන නිසා පුළුවන් තරම් 7-8 කරන්න සක්මනේදී පරියන්කේදී ටික හුස්ම කෙටි හුස්ම වගේ හුස්ම කීයක් බලන්න පුළුවන්ද කියලා අහිංසක ප්‍රයත්නයක් කරන්න පුදුමාකාර දියුණුවක් පෙන්නනවා ප්‍රයත්නය අහිංසක වෙන්න ප්‍රයත්නය නිහතමානී වෙන්න අදිතර බලපුලුවන් කාරකන් නිසා නිහතමානී වෙන්න දෙන්නේ අහිංසක වෙන්න දෙන්නේ නැහැ ඒ නිසා අපි යටහත් පහත්ව ඔය වැඩේ කරගෙන යන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිසිදු මෙනෙහි කිරීමකින් තොරව පතුලට මනස තබා සක්මන් කරමි. වැලි පොළවේ සිනිඳු සීතල රළු තෙත දැනීම් වලින්
මම සතියෙන් ඇවිදිමි. ඉඳ හිට පිට යන නමුත් ආපසු සිත දෙපා වලට රැගෙන ආ විට සියලුම දැනීම් වරහන් ඇතුලේ රළු සිනිදු තෙත ආදී දැනේ. එමෙන්ම දෙපා වල චලනය සහ මාංශ පේශී වල චලනයද දැනේ. මාහට සක්මන් භාවනාවේදී ඊතා සතුටක් දැනේ. දැඩි ආයාසයකින් තොරව සක්මන් භාවනාවේ යෙදිය හැක. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු මනසේ ඒකාග්‍රතාවයත් සමග පර්යංකයට වාඩි වී මම දැන් මෙතන යන්න සිතා කය බලා හුස්ම දෙස සිත යොමු කරමි. මුලදී හුස්ම ඊතා රළු වූ බැවින් බලා සිටීම අපහසු විය. ටික වේලාවකදී හුස්ම මෘදු වී ඇති බව දැනිනි. ඒ සමගම කුරුල්ලෙක් සද්ද කරන ශබ්දයට මනස ගියෙමි. මා මනස ආපසු රැගෙන ඒමට වෙර නොදැරු අතර එම ශබ්දයේ සිට ඊතා සියුම් වී ඇති හුස්ම රැල්ල දෙසද බැලිය හැකි විය. ඊයේ සවස සමුහ පර්යංකය තෙරුවනට ජීවිතයේ පූජාවෙන් පටන් ගතිමි. ආශ්වාසයේ සීතල බවත් ප්‍රශ්වාසයේ උණුසුමත් දැනිනි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිගු බවක් දැනුනි. මෙසේ හුස්ම දෙස බලා සිටියේදී ක්‍රමෙන් හුස්ම කෙටි වේගෙන යන අවස්ථාවේදී දෙපා වල ඊතා අධික වේදනාවක් දැනිනි. මා වේදනාව අතරින් හුස්ම බැලීමට උත්සාහවත් උනේමි. ඊතා මෘදු ආශ්වාසයේ සියුම් සිසිලසක් සමග නාසිකා අග්‍රයේ ස්පර්ශවනවා දැනිනි. ප්‍රශ්වාසයේ නාසිකා අග්‍රයේ වැඩිම දැනි සැහැල්ලුවක් දැනිනි. ක්‍රමෙන් දැනීම වැඩි වී නැවත හුස්ම හොඳින් දැනේ. නැවත හුස්ම ක්‍රමෙන් මෘදු වන විට නැවත වේදනාව ඊතා දැඩි වී වරහන් ඇතුලේ කිසිම විටක වේදනාව පහ වී නොගිය හේයින් වේදනාවේ සිටිමින් හුස්ම බැලිමි. ඇඟම රස්ණය වී ඊතා අධික ලෙස දහඩිය දමා හිස කැරකෙන ස්වභාවයක් ගත්තේය. මෙම අවස්ථාවෙත් හුස්ම දැනුණා. නමුත් මා ක්ලාන්ත වේයයි සිතා දෙපා දිගහැර වේලාව බැලිමි. මා එසේ මිනිත්තු 50-55 අතර කාලයක් සිට ඇත්තෙමි. මාගේ හිසකෙස් දහදියෙන් තෙත් වී අධික ලෙස දහඩිය දමා තිබිනි. මාහට ඊතා සතුටක් දැනේ. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අනුව මාදරු ප්‍රයත්නය සාර්ථක විය. මා ගෙදරදීද සතියෙන් සිටීමට උත්සාහ කරමි. සතියෙන් සිටින අවස්ථාවලට වඩා සතියෙන් නොසිටින වාර වැඩි බව නිතර નિરાයාසයෙන්ම නිරීක්ෂණය වේ. භාවනාව දිගටම කරගෙන යාමට ඊතා යටහත් පහත්ව උපදෙස් පතමි. මේකේ කාරණා තුනක්, රහස් තුනක්, গুপ্ত කාරණා තුනක් හෙලි කරලා තියෙනවා. ඉතින් ඒක මම උත්තානය කරලා බෙන්නෙන එක විතරයි මම කරන්නේ. එතකොට කාටත් තේරෙයි අපි භාවනාදී බලන්න ඕනේ මොනවාද කියලා. මොකද දැන් කතර ඒක දන්නෙත් නැහැ, දැක්කට ලියන්න දන්නෙත් නැහැ. ඉතින් ලියලා තියෙන දේවල් වලින් අවශ්‍ය දේ උත්තානය කිරීමෙන් මම යොමුක් දෙනවා. මේක කියලා තියෙනවා ආනාපාන දිහා බලනකොට ඉස්සලා ගොරෝසු නිසා හොඳට පේනවා එන්නේ සියුම් වෙනවයි කියලා. මේ ආනාපාන රචනය සහ චරණය භූමිකාව මේ විදිහට දැකලා ලියන එක පුදුමාකාර වටිනකමක්. අපි ඕන දෙයක් එල්ලේ දිහා බලන්න වෙඩි තියෙන මිසක් එල්ලේ වෙනස් වෙන හැටි බලන්න යන්නේ නැහැ නේ. වෙනස් වෙනවා වෙඩි තියන්න බෑනේ. මේක වෙලා තියෙන්නේ එල්ලේ වෙනස් වෙනවා. ලෝකේ කොහොක්වත් තෝම අවදාව අභ්‍යාසයක් දීලා නැහැ බුදුහාමුදුරුවෝ අර. සමතේදී තියෙන ස්ථිර එල්ලයක් විපස්සනා තියෙන බලන්නේ එල්ලේ නැති වෙනවා. මෙයා යන ආහතන්තරට වෙඩි තියනවා වගේ. දෙක එහෙම සුනි වුණාට පස්සේ හිත පිට යනවා. පිට ගිහිල්ලත් බලනකොට ආපස්සට අරමුණ තාම සීතල වෙලා තියෙන අරමුණ විසිලා නැහැ. මේ සද්ද අතරේ මං ආවේ නැහැ ආපහු සද්දවලම ඉඳලා බලනකොට සියුම් ආනපන දැක්කා. මේවා මහ සූක්ෂම නිරීක්ෂණ. මේවට යෝනිසෝමනසිකාරය කියන්න පුළුවන්. සම්පජඤ්ඤය කියනවා. ඊගාවෙක කියනවා ඉතින් දැන් වැඩ කරනකොට මම ගොඩක් වෙලාවට අසතියෙන් ඉන්න බව දන්නවා. මට හරිම සන්තෝෂයි කියලා දෙපාරක් ලියලා තියෙනවා. මම අසතිය ඉගෙන ගත්ත විතර නෙවෙයි සතිය හරහා අසතිය ඉගෙන ගන්නකොට ඒක ලියන්න තරම් අපි සෙල්ලක්කාරයි. මෙන්න මේ කාරණා තුන මේ ලිපියේ තියෙන එකම ලිපියක කාරණා තුනක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ වෙලාවේ හැටියට මේක මම මේ හයිලයිට් කරනවා, උත්තානීකරණය කරනවා. ඒ නිසා තවදුරටත් අන්න ඒ ටික බලන්න. එතකොට භාවනා කියන්නේ අභ්‍යාසයක්වත් රෙජිමෙන්ටේෂන් නෙවෙයි විනෝදාන්තයක්. බලහිනොට ආනපන නැති වෙලා යනවා. වෙනතරට ඊළ බලනකොට ආනපන කලබල වෙලා නැහැ. බොහොම සාන්තයි.
නිතරම මම දන්නවා මං ඉන්නේ අසතියෙන් කියලා. ඒක ලියන්නේ සතුටින්. අපි යනවා ඊගාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම ලනුපැදුරේ සක්මන් කරද්දී හොඳින් දෙපා වෙතම සිත පිහිටවාගෙන ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් සිතමින් සක්මන් කළා. සිරුරේ බර දෙපැත්තට මාරු වෙන සැටිත්, ලනුපැදුරේ ගොරෝසු බව යටිපතුලට දැනෙන සැටිත් නිරීක්ෂණය කළා. ඒ අතර වරින් වර අතීත සිතුවිලි එනවා. ඒවත් හඳුනා ගන්නවා. කොහොම නමුත් දෙපයේත් සිත වෙනස් නොවි පවතින බව දැනුණා. වෙනස් සිතුවිලි වලට ඉඩ නොතබන්ට සිතා මම දෙපා ඔසවන්ට සිතෙනවා, ඔසවනවා, ගෙන යන්ට සිතෙනවා, ගෙනියනවා, තබන්ට සිතෙනවා, තබනවා කියා සිතට තවත් සිතුවිලි පැවරුවා. නමුත් ඒ අතරත් මට වෙනස් සිතුවිලි එනවා. මගේ නිරීක්ෂණයන් වෙනස් වුණේ නැහැ. අවට ශබ්ද රූප ගැන කිසිම දැනීමක් නැහැ. පැයක් පමණ සක්මන් කළත් දෙපයට හෝ සිරුරට කිසිම වෙහෙසක් නැහැ. නමුත් සිතට හරිම වෙහෙසයි. ඉන්පසු මම පර්යංකයට පැමිණියා. පර්යංකයේදී හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගත්තා. ඊතා කෙටි වේලාවකින් හුස්ම නොදැනී ගියා. මගේ සිරුර තිබෙන බවත් නොදැනී ගියා. යන්තමට පපුවේ උස් පහත් වීම පමණක් දැනුණා. ඒ නිසා නිින්දේ නොසිටි බව තේරුණා. හරියටම පැයක් ඉක්මවෙනකොටම මගේ දෙනෙත් විවර වුණා. ඊටමත් ප්‍රබෝධමත් ගතියක් සිතටත් කයටත් දැනුණා. උපදේශ පතමි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. පතනා බෝධියකින් නිවන් සුව ලැබේවා. ඔය ඉස්සලා කියපු කාරණා තුන ඉක්මවල ගිය කාරණාවක් වගේ මේක පේන්නේ. මේ ලියලා තියෙන එක. මේකේ මුල ලියලා තියෙනවා මේ සක්මන යනවා. මම හිතන්නේ සක්මන ගැන කියලා තියෙන්නේ. යනකොට හිත පිට යන්නේ නැති බව දන්නවා. හිත පිට යනවා ආයෙත් මම සක්මන්ට ඉන්න බලන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම ඉඳද්දී මේ සක්මනේම ඉන්න ඕන කියලා මම මෙනෙහි කරන්න පටන් ගත්තයි කියලා. ඒ කියන්නේ හිත පිටපැන ඇහැ දෙනවා හිත. එතකොට ඒකෙම හිත පවත්වීම සඳහා යෝගාවචරය ප්‍රයත්න කළ යුතුයි. ඒ ප්‍රයත්නයේට පොතේ සඳහන් කර තියෙන විතක්කේ කියලා. ওই විතක්කේ කියන්නේ අපේ වචන තියෙන්නේ අපි හිතේ යෙදුවා මෙනෙහි කරා හිතුවා කියලා. ඔය විතක්කයයි හිතුවයි කියන එක දෙකම නම් එක පැත්තකින් සමානයි. ඔය විතක්කේ කියලා කියන්නේ ප්‍රයෝජනයක් සඳහායි මම අරමුණ මෙනෙහි කරන්නේ. ඔසවනවා, ඔසවන්න හිතෙනවා, ඔසවනවා. යවන්න හිතෙනවා, යවනවා. එතකොට පිට යන ගතිය නැති වෙලා වෙන එකක් සිද්ධ වෙනවා. මොකද බලන අරමුණයි බලන හිතයි අතර ඉඩ අඩු වෙන්න පටන් ගන්නවා. හිතට එබිලා බලන ගතියක් එනවා. එතකොට අරමුණේ වෙනදා නොදැක්ක තරම් විස්තර, අස්තර, විස්තර, ව්‍යංජන, අනුව්‍යංජන, අංග ප්‍රත්‍යංග පේන්න පටන් ගන්නවා. ඒක තමයි අපි තල්ලු කරන හැටි අරමුණට හිත සමීප කරන හැටි. ඉතින් ඒක තියෙන්නේ තේරවාදේ විතරයි. අපිට බොහෝ අරමුණු අයින් කරන්න අපි එකට කිට්ටු කරන්න ඕනේ. මධ්‍යස්ථ අරමුණට. ඒකට තල්ලු කරන්න ඕනේ. ඒ තල්ලු කරන ක්‍රමය තමයි මෙනෙහි කිරීම කියන්නේ විතක්කේ කියලා කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අරමුණ හිත අතර කිට්ටු වෙනකොට ඉතිවිල වලට එන්නේ ඉඩ නැහැ. ඒ බුදුම පඬිස්සංශ කියනවා දැන් මේකේ ඉන්නකොට වැස්ස වෙලාවට වහලෙන් අපි අරසා වෙනවා. ගංගාදොරක් ආවොත් යටින් අරසයි. අහුලං වැස්සෙනොත් මේ ජනෙල් කවුළු වලින් ගහනවා. ඒතකොට ගෙබිම තෙමෙනවා. ඒතකොට අපි හුලං කවුළු අහලා දැම්මොත් ගෙබිම තෙමෙන්නේ නැහැ. ඒ අතරමැද තියෙන අතරින් හිතවිලි වේදනා සද්ද එනවා. ඒක නැති කරන්න ඒ දෙක අතර ඉඩ අඩු කරන්න ඕනේ. අඩු කරන්න මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්නේ මොකටද කියලා දැනගන්න ඕනේ. මෙනෙහි කරන්නේ බාහිර හිතවිලි එනවා වෙනුවට මට අවශ්‍ය අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්නයි. එහෙම නැත්නම් අනවශ්‍ය අරමුණු වල ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බැලුවොත් දික්කසාදේ තමයි. ඒක තමයි අද අපිට වෙලා තියෙන්නේ. ගත්ත ගෑණිගේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්නේ අල්ලපු ගෙදර ගෑණිගේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න කියම ඕන් දික්කසාද. දවසක ලියාපදිංචින කසාද වලට වැඩිලු දික්කසාදී. ඒ නිසා අංග ප්‍රත්‍යංග බලපං. ව්‍යංජන අනුව්‍යංජන බලපං ගෙදර ගෑණිගේ. එතකොට ඒකේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඕව කියන්නේ හොඳ නෑ ඕගොල්ලන්ට. මම බැඳලත් නැති මනුස්සයා. ਉਹ තේරෙන්නේ නැතිවනේ කියන්නේ. මේ ඒ වුණාට අපි වැඩේ ෂුවර්. අපි යනවා ඊගාවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පුරුදු පුහුණු කරගෙන ආවිරින්ම සතිය දජයක් සෙහි පෙරටුවට තබාගෙන ලනුපැදුරේ පහසුවෙන් ඇවිදගෙන ගියෙමි.
පා එසවෙන යැවෙන හා බිම ස්පර්ශවන අයුරුද විටක ඒ කිසිවක් නොදැනී ඔහේ යැවෙන අයුරුද දැනගනිමින් පැය කාලක් පමණ කාලයක් ගත වෙන්නට ඇතැයි සිතමි. එකවරම මීළඟට හිතට දැනුනේ ඒකාරෝ ක්‍රමයට ගමන් කිරීමේදී එක පාදයකට පමණක් ශරීරයේ බර මාරු වෙන බවය. ඒ නිසා මා අත්හදා බැලුවා. ගමනාන්ත දෙකක් පමණ එක් පාදයක් පමණක් ක්‍රියාත්මක වන හැටි. වරහන් ඇතුලේ එවිට අනික් පාදයේ ක්‍රියාත්මක වන අයුරු සිතට දැනුනේ නැත. එසේ ගමන් වාර දෙකක් තුනක් පමණ එලෙස සිහියෙන් ඇවිද්දෙමි. ඊළඟට සිහියෙන්ම අනික් පාදයේ ඔසවන යවන හා බිම හැපෙන අයුරු බලමින් අනික් පාදයේ ක්‍රියාකාරීත්වය හිතෙන් ඈත් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ක්‍රමය හරිද වැරදිද හොඳද නරකද කියාවත් නොසිතමි. පෙර පුරුදු කළ සක්මනට වඩා මෙයින් සිත ඊටම කාවැදී ගැලී ඇතැයි සිතේ. එක පාදයක ක්‍රියාකාරීත්වය දෙස පමණක් බලාගෙන ඇවිද යන විට ඒ පාදයේ සමග කයේ ඒ අංශයේ ඇතිවන චලනය හා රිද්මයකට වගේ පාදයේ රෝදයක්සේ සෙමින් කැරකැවෙන අයුරු අපූර්වට අත්විඳෙමි. ඒ නිසාම තවත් පැය භාගයක් විතර ගතවන විට පාද දෙකේ මේ කැරකැවිල්ල එකිනෙකට මදක් වෙනස් බවද සිහිපත් කළෙමි. එයට හේතුව එක් පාදයක ඇති රෝගී තත්ත්වය බවද තේරුම් ගතිමි. මේ සියල්ල අත්විඳිමින් සෙමින් ගොස් වාඩි වීමට අවශ්‍ය බව දැනුනි. එසේ වාඩි වූ කය අසුනේ තැම්පත් වූ සැටි, කය හා සිත සුවද වී ඇති හැටි පැහැදිලි වන්නට විය. එහෙත් මොහොතකින් හිතාගන්ට බැරි සිතුවිලි මාත්‍රයක් එකවරම මතුවිය. එබැවින් මුලින් තිබූ සංහිදියාව නැති වුණා වගේ වැටහිනි. ඒ එක්කම මා දැන් මෙතන නේද කියා සිතනවා සමගම කයේ හුස්ම වැටෙන අයුරු යන්තමට හඳුනා ගතිමි. සතුටකින් යුතුව ඒ දෙස බලා සිටියෙමි. මුලදී ඉක්මනින් යන හුස්ම ටික වේලාවකින් කයට නොදැනී වගේ සෙමින් යන අයුරුද තේරුම් ගතිමි. මේ ස්වභාවයන් මා කීප වරක් අත්විඳ ඇත්තෙමි. ආස්වාස හා ප්‍රස්වාස කයේ මුල මැද හා අග විටක හොඳින් දැනේ. එහෙත් තවත් විටක ආස්වාසයේ මැදක් කෙලවරක් නොදැනීම යයි. තවත් විටක ප්‍රස්වාසයක් නෑ නේද යයි සිතන තරම්ය. කය සැහැල්ලුය. විනාඩි 15ක් 20ක් විතර ගතවන්නට ඇති. ෂණයකින් පරණ මතකයක් හිතාගන්න බැරි විදිහට මතුවිය. ඒ එක්කම සිතේ ඇඳී තිබුණු මනමේ නාටකයේ මාගේ අවසර නොමගෙන යන ගීපදයට මට එක්වරම ඊළඟට හිත ගොනු උනේ. ආවද මේ දහපඳුරා මතකේ යන්නයි. ඒ සමගම පිටට පනින්න පුපුරා යන්ට මෙන් ආ සිනහව නවත්වා ගන්නට හැකි වුණේද පුහුණු කළ සතියමයි. හිතට එය සතුටක්ද වුණා. ඉන් සිත සංසුන් වුණා. ඒ සතුටත් සමගම තවත් ටික වේලාවක් හුස්මේ ස්වභාවය බලා සිටියෙමි. පසුව දෙපා වලට දැනුණු වේදනාවක් නිසා පර්යංකෙන් නැගිටේද දැනමය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ කාලය තුල බාහිර ශබ්ද හා විවිධ අරමුණු යන්තම් දැනුණු නමුත් එය බාධාවක්සේ නොගත්ෙමි. විටක දැනෙන ආස්වාස ප්‍රස්වාසයේ අතර පරතරය හඳුනා ගතිමි. ගත් හුස්ම පහතට හෙලීමේදී ඇතිවෙන හිදෙස බැලීම වෙහෙසක් නොවේ. එහෙත් ප්‍රස්වාසය හා ආස්වාසය අතර හිදෙස මෙනෙහි කිරීම මදක් අසීරු බවකි. යලි ඉක්මනින් හුස්ම නොගත්තොත් හුස්ම හිරවෙන්නේ යයි දැනේ. මේ විඳීම් සමග මමයා රජ වී සිටින බවක්ද දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට සමාවී සුදුසු උපදේශයක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ලිපිය දිග වැඩි. මේකේ సౌందర్యාත්මක කොට සයින් කළ කෙටි කරන්න පුළුවන්. ඒක ඉතින් කලබල වෙන්න ඕනේ. ටික කාලයක් යනකොට ඒක හැදෙනවා. ඉස්සෙල්ලා අපිට ඕන කරලා තියෙන කොහොම හරි එලි දක්වීම කරන්න. ඉතින් අර පළවෙනියෙන් පෙන්ලා තියෙන සක්මනේදී අර ඒකාරෝක්‍රමී කියන්නේ මේ ඔය බුදුරජාණන්සේ පිළිමෙට පිටිපස්සේ අපි එල්ලලා තියෙන ඇටසැකිල්ල චක්‍රයකට සම්පාද කරලා බුදුරජාණන්සේ අපිට දේශනා කරලා තියෙනවා ඒකාරෝ පවත්තති සති කියලා.
එතකොට ඒ නිසා සතියට ඒකාරෝ කියලා නමක් දාලා තියෙනවා. ඉතින් ඔය ටයර් එකක ගුලම් බහලා තියෙන ටයර් එකක් ටාර පාරක යනකොට බලන්න ටයර් එකේ කොච්චරක් පාර බදාගෙන ඉන්නවද කියලා. ගුලම් බහලා නම් බදාගෙන ප්‍රමාණය වැඩි. පෙට්‍රල් පිච්චෙන වැඩි, ෂොක් ඇබ්සෝබර් එක හොඳයි. ඊට පස්සේ බලන්න බයිසිකලයක් තියෙනකොට ඒකෙන් 8 එකක් 10 එකක් දාන පොළවේ පදින්නේ. එතකොට බයිසිකල් එකට එන්ජින් එකක් ඕනේ පදින්න පුළුවන්. දැන් පට්ටමක් ගහලා තියෙන කරත්තයක් යනකොට බලන්න අයිටත් වැඩි අඩු ප්‍රදේශයක් වදින්නේ. දැන් පට්ටම් ගහපු කරත්තය මේ වගේ සිමෙන්ති පොලොක ඇවිද්දොත් වදින ප්‍රදේශය ඉතාමත්ම පොඩ්ඩයි. ඉතින් ඒක දිහා බලාගෙන හිටියොත් මේ මුළු රෝදෙම 100 කොච්චර ප්‍රදේශයක්ද බිම වදින්නේ කියලා අපිත් ඇවිදිනකොට මේ රාත්තල් 70ක් විතර බර මේ දේ මේ වලලු කරේ වර්ගාංගල් දෙකක විතර ප්‍රදේශය තමයි ඔක්කොම ආරලා තියෙන්නේ. පතුල ටිකක් ලොකුයි. ඉතින් එක වෙලාවට එක පයයි ඇවිදින්නේ. කොච්චර හොඳින් බලන්නකෝ. එක වෙලාවට එක පයයි බර අල්ලන්නේ. ඉතින් බර අල්ලන පයේ හිත තියාන ගියොත් අපිට වෙන වම දකුණු වශයෙන් ඕන කඩ බලන්න පුළුවන්. ඒ දෙක අතර ඇත්තට මාරු වෙනවා. ඒකට අපි මේ ඇවිදිනවා කියලා දන්නේ අර වදින කොටස විතරයි. කවදා හරි තීරණොත් ඒ වදින කොටස දැනගන්න මුළු කයම එකලස් වෙන හැටි. උකුල් ඇටේ, දණිය, වලලු කර උකුල් ඇටේ ළඟ වලලු කරේ තියෙන ඇට 9ක් තියෙනවා. ඊට පස්සේ එදිලා කෂීරු කවර උඩට ගිහිල්ලා මොලේට යනවා මේ ඇට්ලස් කෂීරු කවර. ඊට පස්සේ මොලේ තමයි කියන්නේ මේ සේරම වෙන සිද්ධි. ඉතින් ඕක දන්නවනම් අපි ඇවිදිනවා කියන්නේ මොකද්ද කියලා දැනගන්න. අපි මැරිලත් දන්නේ නැහැ. බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඔහේ දුවනවා. මදිනම් 3 wheeler එකක් ගන්නවා. මදිනම් වෙන වාහනයක් ගන්නවා. දුවනවා කාට කම්බු කරන්න කාට කපුරන්න දුවනවද දන්නේ නැහැ. මේ ඇවිදිනකොට පියවර ගානක් බැලුවා නම් පියවර කීයද ඇවිදින්න ඕන නිවන් දකින්නේ. ඒ දන්නේ නැහැ. ඕක මේ ඇවිදීම හරහා නිවන් දැකීම පෙන්වපු එකම ශාස්ත්‍රඥාන්සේ සරුවචන් ආංශේ. මේ මෑත කාලේ ඕක පෙන්වපු එකම තැන නිස්සන්න වනේ විතරමයි. ඥානාරාම ස්වාමීන් තමයි ඕක දැනගෙන දැම්මේ. මම ඒකෙන් තමයි සතිපාසල කොඩිය දැම්මේ. ඇවිදින එක දාපු ගමන් පොඩි උන් ටක් ගාලා වැටෙනවා. භාවනා කියන්නේත් නැහැ. සත්‍යමත් ඇවිදීම කිව්වහම ඕනේ සති භාවනා කරපු කෙනෙක් බලන්න කොච්චර ලස්සනද මේකට ගන්න පුළුවන්ද කියලා. ඒක නිසා ඒකෙන් ගන්න හුස්ම වැදෙනකොට අපිට තේරෙන්නේ කොච්චර අරිඹුවක්ද. ඒක විශාල ක්‍රියාවලියක්. ශබ්දයක් ඇහෙනකොට ඇහෙන්නේ මුළු ශබ්ද පරාසයෙන් කොච්චර පොඩි කොටසක්ද. රූපයක් දකින්නයි කිව්වම මේ වේව්ලෙන්ත් එකෙන් පිප්ජියෝර් කැලේ විතරයි පේන්නේ. පාර ජම්බුල පේන්නේත් නැහැ, එක්ස්රේ කිරණ පේන්නේත් නැහැ. ඉතින් අපි කියනවා දැක්කා ත්‍රිමාන රූපේ දැක්කා ගෑණි ලස්සනයි, මිනිහා ලස්සනයි අනම්මනම් කිය. බුදුහාමර මුළු පරාසය දැකලා කතා කරා. සක්මන් කරනකොට පොළොව වදින එක විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දන්නේ ඔක්කොම දැනගෙන කියන ඔබට බැරි නම් පොළොවේ වදින ටික විතරක් බලපන්. ඒකට ගන්න කොච්චර කල් යනවද කියලා බලන්න. ඉතින් ඒක නිසා තාම ඇවිද ගන්න බැරි බොක්කේ ඉන්න බබා හම්බෙච්ච නැති බබෙක් වගේ අපි. ඇවිදින එක නම් ඇවිදිනවා බල්ලන්ට හැතැම්ම නෑ වාගේ. ඒ පොඩ්ඩක් බලන්න ගියොත් පැය භාගයක් නිකම්ම හම්බෙලා තියෙනවා. මේ පැත්ත බලන්න ගියොම අර කම්මැලි කම්මකුත් නැහැ පැය භාගයක් බලන එකම හුස්පෙත් ওই විදිහට දැකපු කොටස ආධාර කරගෙන ඒකේ මාර්ගයෙන් ඊට ඉස්සරහ මොනවද පස්සේ මොකද්ද තියෙන කියන හොයන්න යන්න ඒකට අපි කියනවා සුද්ධ ආර්ය පරිශ්‍රණී කියලා. ඉතින් ඒකට හොඳ යොමුක් ගුණයක් පෙළලා තියෙනවා මේ ලියපු කෙනාට අනිත් අයටත් මම හිතනවා ඒක ලීඩ් එකක් වෙයි කියලා පුතෙන්සිකට පාවිච්චි කරන ඕපනයික කියලා උපනයනයක් වෙනවා. එහෙම කරගෙන ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම අවුරුදු 3ක් පමණ සක්මන් භාවනාවට යොමු වූ කෙනෙක්මි. පළමු කාලයේ වම දකුණ ලෙස පටන්ගෙන පසුව පයේ ස්පර්ශයට සිත යොමු කරමින් වරහන් ඇතුලේ පොළවේ රළු සිනිඳු සීතල උණුසුම් ඇවිද්දෙමි. කිසිදු බාධාවකින් තොරව ඊතා හොඳ සක්මනක් කළෙමි. දැන් ටික කලක සිට සක්මනේදී සිතට සිතුවිලි බොහෝ ලෙස ගලා ඒ අතරින් සක්මන සිදුවේ. ඔබ වහන්සේ ඊයේ පාදයේ බිම ගැටෙන තැන්වල රූප සටහනක් ගැන කිව් දෙය මා සිත එකලස් කිරීමට භාවිතා කළෙමි. එහිදී මම পায় බිම ස්පර්ශවන සටහන සිතේ මවාගෙන ඇවිද්දෙමි. එය ඇති වී නැති වී යන අයුරු මෙනෙහි කළෙමි. එය මදක් සිත සංසුන් කිරීමට පිටවහල් විය. පර්යංකය
මම පර්යංක භාවනාව ඊතා අඩුවෙන් විනාඩි 20ක් පමණ කරන්නෙමි. එවිටද වාඩි වී මම දැන් මෙතනයයි සිතා කයට සිත යොමු කරමි. එහිදී කම්පන චංචල ටික වේලාවක් ඇති වී කය නිශ්චල භාවයට පත්වේ. සිතවිලිද වරින් වර එයි. සියල්ලම සංසිදී ඉක්මනින් නින්දකට බොහෝ විට වැටේ. ටික වේලාවකින් පියවි අවස්ථාවට පත්වේ. සමහර විට නින්දක් නොවන අවස්ථා ඇතිවේ. ටික කලක සිට මට යම් අමතක වීමක්ද ඇති වී ඇත. ඊතා හොඳ මතකයක් තිබූ මට එදිනෙදා ජීවිතයේ බොහොමයක්ම නිවසේදී යම් දේවල් තිබූ දැන් අමතක වන අවස්ථා වැඩිය. ඔබ වහන්සේගෙන් කාරුණික අවවාදයක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ මෙන්ම පතනා බෝධියකින් නිවන් සාක්ෂාත් වේවා. මුළු ගෙදරම අමතක වෙච්ච දවසක මට ලියන්න මම එදාට පාටියක් දාන්න. ඔය ගීගේ අමතක වෙන තරම කැලි කැලි අමතක වෙන හරිම භයානකයි. මුළු එකම අමතක වෙච්ච දවසේ අන්න වැඩේ හරි එදාට බලන්න පිස්සන් කොටු වෙන්න අතර වෙන්නේ. අත පුරා පිරිත් නූල් තියේ ගෝණි ලණුවක විතර වගේ. කඹයක විතර වගේ. අප නූල් දමාවි. බුද්ධියන්ට ගිහිල්ලා කියයි බලන්නකෝ මෙච්චර ආදරෙන් සාදරෙන් හදපුගේ අමතක වෙලා දෙයියෝ කියයි බය වෙන්න එපා ගෙදර තියෙන ඔබට අමතක වෙලා තියෙන්නේ කියලා. ওই විදිහට හොදනවා මෙතෙන් ආවොත් අර සූදු කෙලින්නේ අන්තිම සතේටම. ඉතින් කේමනන් සාන්ති කියන සූදු කෙලියට පස්සේ කියනවලු අදාපිව මහාන කරයි කියලා. අන්තිම සතේට සූදු කියලා පරද්දපු දා අපිත් මෙතෙන් ආපම ඌරනවා. උග්දණ්ඩක් හපනවා වගේ ගෙදරත් අමතක කරලා ආරියත් අමතක කරලා සහ කාර්යයත් අමතක කරලා කහදාරියත් අමතක කරලා නැත්තටම නැති කරලා. නොබෝ කාර්යයන් අපි කරන බාට විශ්වාසය පළ කරලා අපි යනවා ඊගාවට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මූල කර්මස්ථානයට අරමුණු කොට වැලිමළුවේ සක්මන ආරම්භ කළෙමි. අරමුණ අදිෂ්ඨාන කොට වැලිමළුවේ එහාටත් මෙහාටත් සක්මන් කළේය. දකුණු පාදයේ වැලි අතරට කිඳා බසින ආකාරයත් එවිටම අනිත් පාදය වම් පාදයට වඩා සැහැල්ලු ලෙස වැල්ලට එබී යන බව දැනුනි. එසේ පාදයන් වල යටිපතුලේ සීතල ගොරෝසු බව උණුසුම් බව අත්විඳෙමි. විටක වම් පාදයේ මහපට ඇඟිලිවල පොළවට තදින් ස්පර්ශ වන බව දැකගත්ෙමි. ක්‍රමෙන් පාදයන් සමබරව ඔහේ පාවෙන්නක් බඳුව ගියෙමි. මුළු කයම සැහැල්ලුය. සිතවිලි නැති තරම්ය. යටිකය මගේ නොවේයයි විටක හැඟේ. නැවත හැරෙන අවස්ථාවලදී මමයා සිටින බව දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන ලෙස ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව ලැබේවා. පර්යංක භාවනාව. ඔබ වහන්සේගේ ධර්මදේශනා විමසමින් කමඨහන් සුන්ද කර ගනිමින් අවුරුදු 2ක් පමණ භාවනා කරමි. සක්මන හැකි සෑම විටමත් පර්යංක භාවනාව උදේ සවස ලැබෙන කාල පිළිවෙල අනුව කරමි. හොඳින් පට්ටල් ලෙස වාඩි වී විනාඩි 2-3ක් පමණ ආස්වාස ප්‍රස්වාස සතියෙන් යුතුව කරමි. ආස්වාස ප්‍රස්වාස හොඳින් කයට වැටේ. සිතුවිලි වලින් වර පැමිණේ. පැමිණියද සාදර සිතින් බැහැර කර අරමුණේ සිත රඳවමි. පැන්සලකින් දිග ඉරක් ඇන්දාසේ තීව්‍ර වුණ ආනාපානය කෙටි වෙමින් දික් වෙමින් පැමිණ නැතිව යයි. කය ඊතා නිසලය සතිය තිබේ. හිස් තැනක් නැවත දැනෙන නොදැනෙන තරමේ හුස්ම රැල්ලක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ඉදිරියට කරගෙන යාමට උපදෙස් කාරුණිකව ආයාචනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. නිදුක් නිරෝගී වේවා. අර පැන්සලකින් ඉරක් අඳිනවා වගේ ඉස්සෙල්ලා අපි තැන් වල ඉරි තියෙන එක තමයි තියෙන්නේ. ඒ වෙලාවට අපි ඒකට සති මාත්‍රේ විතරයි කියන්නේ. එච්චර සතියක් කියන්නේ නැහැ. ඊට පස්සේ කායන පස්සන වේදනාන පස්සනට ඉතිත්තිරි ටික ලඟ වෙලා ඊට පස්සේ තනී කර ඉරක් ඇඳිගෙන යන්න වෙනකොට කියනවා අඛණ්ඩ සතිය කියලා. ඒක හොඳට එහෙට මෙට හසුරන්න පුළුවන් වෙනකොට වේපුල්ල සතිය කියලා කියනවා. ඒ නිසා ආධුනිකයා එතන මෙතන තිය යනවා. පහු වෙනකොට මේක
අඛණ්ඩ සතියක් වෙනවා. අඛණ්ඩ සතිය ඒක මට්ටමක් පනිනවා. ඊට පස්සේ මම නැහැ. අර අඛණ්ඩ සතිය, ඛණ්ඩ සතිය, අඛණ්ඩ සතිය වෙනකන් මම යට කෘත්‍යයක් තියෙන. ඉඳපු ගමන් මම යට එනවා. ආයෙ පාළුවට යනවා. ආයෙ මම යට එනවා. ආයෙ පාළුවට යනවා. අන්තිමට පටන් ගන්න කිරි වගේ ඉබේම සක්මන වෙන්න ගන්නවා. සතියක් තියෙනවා. පෙන්දලක් අල්ලගෙන ඉන්නා වගේ දිගට මේකේ අඛණ්ඩ භාවය එන්න පටන් ගන්නවා. එතකොට ඒකේ නා ඒ ආර්යයන් වහන්සේලාගේ ලෝකෙට ගිහිල්ලා. ආයෙ මේ කඩන්න එපා. ආයෙ පැන්සල උස්සන්න එපා. උහීකට දිගට ඇඳෙන්න අරින්න. ඒතර ඒ බුරුම පඬිස්සාංශ කියන්නේ මේ ඇදෙන්න ගත්තට පස්සේ ඒක කස කැවිල්ලක් ගන්නවා. ගැම්ම ගන්නවා. පුදුමාකාර වේගයකින් ඉන්ද්‍රිය ධර්ම ඉක්මවලා ගිහිල්ලා අතීන්ද්‍රිය ධර්ම වලට යනවා. මේ ලෝකේ අපි කොච්චර පොට්ටදර කරගෙන කරත් එක බිම ගෑවෙන තීක වගේ දන්නේ. ඊට පස්සේ සමස්ත පේන්න පටන් ගන්නකොට සත්‍ය අඛණ්ඩ වෙලා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ඒකට බයයි අපි. ඒ සමස්ත පේනවට බයයි. මොකද ඒකට මමයා කියන එක නැති වෙලා යනවනේ. කලාමැදිරෙක් වෙනවනේ. ගන්න දෙයක් නැහැ. හරියට වැලි ටිකක් අරගෙන වැලිපතක මේ වැලි තලාවකට දැම්මා වගේ කොයි වැලි ඇතිද කියලා හොයන්න බෑ. ඉතින් ඒක වෙන්න තමයි පැන්තලිර පෙන්නන්නේ. ඒ දිගට යන්න දෙන්න පුදුම පෞරුෂත්වයක් අවශ්‍යයි. ඒක කඩන එක තමයි සංසාරේ කියන්නේ. හැමදේම රූප බලනවා, සද්ධානවා, ගඳ බලනවා, රස බලනවා මොකාටවත් මොනම න්‍යාය පත්‍රයක්වත් නැහැ. අර සතිය පැන්තල අල්ලගත්තට පස්සේ මොකද්ද මල් මාලයකට මල් ලැබුණා වගේ ඒකේ එකතුවක් තියෙනවා. ඒකේ පොඩ්ඩයි යන්න ඕනේ. ගිය ගමන් ඒක ගැම්ම කනවා. ඊට පස්සේ නිකන් සක්මන ඇවිදිනවා, හුස්ම ගන්න එක ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. gedara dore වැඩ ඔක්කොම නිකන් රෝබෝ කෙනෙක් කරනවා වගේ වෙනවා. වෙහෙසකුත් නැහැ. ඔබ තන්නේ බොරු ඔය gedara dore වැඩ තියනවා කියලා කියන්නේ. අම්මලා එහෙම තමයි ඉතින් පොඩි උන්ට කියනවා ඉතින් අනම්මනම් තියනවා කියලා ඉතින් බොරුව කරන්නේ. බොරුව කරන්නේ. ඔක්කොමත් කරලා විසාකාවට දරුවෝ 20 දෙනෙක්. උදාහරණ අහන උඹට ඔච්චර මේ දරුවෝ වදන ඇති වෙනා මේ මුළු සවැත් නුවරම උඹේ වෙනවන නරකද? ඒත් මට මදි ස්වාමීන් වහන්සේ කියන. මුළු සවැත් නුවරම හිටේ. ඉතින් බලපන් සවැත් නුවරම දරුවෝ වුණොත් එimhe කී දෙනෙක් දවසට මැරෙනවද? මේක මිනිබිරියක් මැරලා ඇවිල්ලා අඬන්නේ මේ. බොරුව නිකන් මේ සෝබන වැඩ. මයිත් එක්ක එක්කෙනෙක් ඉන්න එක දවසක් ඉන්න මයිත් එක්ක. ඕගොල්ලෝ මගෙන් 4 එකක් කරන්නේ නැහැ. මම කොච්චර ජොලි ඉන්නවද වань රවුල කපුවේ නැහැ අද ඒක පොඩ්ඩ අප්සෙට් ගියා. නැත්තම් මං රජගෙදර පරිය වගේ ඉන්නේ. ඒ නිසා ওই වැඩ ටික ඔක්කොම කරන්න ඕන නම් අර පැන්සල උස්සන්න එපා. දිගට ඇඳගෙන යන්න. එතකොට දෙයියෝ මුණ බලාපන් සමනලේට අතුන මුණ වගේ සේරම වැටික වෙන්න පටන්. ඊතකන් ටිකක් අපි අදිමු. අපි යනවා ඊගාවෙකට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. පළමු දිනේ පර්යංකේ සිටියා පමණි. වටපිටාවේ දේවල් පිළිබඳවත් નિરાයාසෙන් සිතට නැගෙන දේ පිළිබඳවත් කල්පනාවෙන් සිටියෙමි. විටක අන්ධකාරයක නැවතී සිටින ස්වරූපයකුත් විටක නිින්ද ගියා හා සමාන තත්වයකුත් ඇතිවිය. අද දින ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. හුස්ම ඉහළ පහළ යන බවත් නොදැනේ. බලහත්කාරයෙන් සිතුවොත් පමණක් එය දැනේ. දැනට පර්යංකේ ඉඳගත් විගසම සිතුවිලි නොමැති ගොස් අන්ධකාරයක් වැනි ස්ථානයක පවතී. සිතද යන්න පිළිබඳ අවබෝධයක් නැත. අවස්ථා දෙකකදී වේලාව මැන බැලූ විට විනාඩි 15ක කාලයක් ගත වී ඇත. ඒ කාලය තුල නිින්ද හා සමාන එහෙත් හැඟීම් දැනීම් අවබෝධයෙන් සිටි බව වැටහුණේ. සක්මන් භාවනාව. මුලදී දන හිසෙන් පහළ බරගතියක් දැනුනි. දෙපා මාරුවන ආකාරය මුලදී වම දකුණ වශයෙන් දැනුනි. ඉන්පසු කුමක් හෝ කකුලක් චලනය වන බව දැනෙන්නට විය. යටිපතුලේ ගැටීම් එකම ස්වરૂපයක් නොවන බවත් විලුඹ ඉක්මනින් ගැටෙන හා වේදනාව වැඩි බවක් දැනේ. මුලදී වැලිගල් හා පාපිස්සේ পায় ගැටෙන විට වේදනාව විය. පසුව අපහසුතාවයක් නොවිය. මුළු ශරීරයේ කවුරුන් හෝ රැගෙන වරහන් නැතු තල්ලු කරගෙන යන බවක් මොහොතක දැනිනි. දහඩිය ගතිය මුලදී ඇති වූවත් දැනට ටික වේලාවක් සක්මන් කිරීමේදී තද නිදිමත ස්වභාවයක් ඇතිවේ. සමහර අවස්ථාවල එකවරම කකුලට උණුසුමක් දැනේ. ගිනි රස්නෙන් පිච්චෙන ආකාරයට.
පර්යංකය හා සක්මන් භාවනාව දෙකේදීම ඉදිරියට තවත් කරගෙන යමි යන අදහස දැනට ඇත. ඔබ වහන්සේගේ කාරුණික අවවාදය ලැබේවා. තෙරුවන් සරණයි. තව දුරටත් එන්නේ අන්ධකාර ප්‍රදේශයේ නිින්ද ගියාද වගේ ප්‍රදේශයේ නිදිමත වගේ ප්‍රදේශයේ බහුල වෙන්න පටන් ගන්නවා. ඉතින් බහුල වෙනකොට නිදිමත වෙච්චලා පූර්ණ විශ්‍රාමයක් තියෙනවා. මුළු ශරීරෙම අභ්‍යංගනය වෙනවා, සමතුලිත වෙනවා, සමබර වෙනවා. ඉතින් ඒක පේන්නේ පාලනයෙන් ගිලීමක් වාගේ. නමුත් ඒ වෙලාවේ විතරයි කය විශ්‍රාම වෙන්නේ. අනික් වෙලාවට මේක කඹරනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් කරත්ත බැඳගත්ත ගොනා වගේ මේක කරපන් අර කරපන් එහාට ඵලයන් චූංචයන් මෙහාට ඵලයන් චූංචයන් අරක ගෙනෙන් චූංචයන් මේක ගෙනෙන් චූංචයන් තමයි මේ නිස්සරණවණේවත් නොතිබුණා නම් අදත් මේ වෙලාවෙත් කඹරනවා. ඒකට විවේකයක් කියලා අපි කියන්නේ නෑනේ. දහසකුත් වැඩ තියෙද්දි තමයි අපි නිස්සරණවණට එන්නේ. මෙහාට පස්සේ බබා දොයි කරනවා. ඉතින් ගෙදර හිටියනම් උකට අල්සයිමර් කියනවා ඩිමෙන්ෂියා කියනවා ඔළුව නරක් වෙලා කියන මේ නෑ නරක් වෙලා නෙවෙයි ඔළුව වැඩ කරනකොට නරක් වෙලා විශ්‍රාම වෙනකොට හොඳයි ඒකට පිසු භාවනා කරනකොට අල්සයිමර් එන්නේ නෑ ගිඩිනස් එන්නේත් නෑ ඩිමෙන්ෂියා එන්නේ නැත්නම් මොකද හරි සතුටුයි ඒකට හරි ෂෝක් ඉතින් මොකද්ද ප්‍රශ්නේ මේ ටෙන්ඩිස්ලා ඔක දන්නේ නෑනේ ඊට පස්සේ දන්නේ නැහැ ඔය ඉන්නකන් තාත්තට බාප්පා කියනවා ඉතින් මොකද්ද ප්‍රශ්නේ මල්ලිට නැන්දම කියලා කියනවා අර අපේ අම්මා කෙනෙකුට ඇවිල්ලා යාමතුගේ අම්මගේ පුතා පැවිදි වෙලා ඉතින් පුතා ඇවිල්ලා තින උපස්ථානේ ඊට පස්සේ ගියාට පස්සේ තට්ටේ ගාගෙන ඉන්න උපස්ථායේ කොයි කියලා කිව්වා පුතා කියලා දන්නේ නැහැ ඉතින් අපි ගණන් ගන්නෑ අම්මට අපි කියන්නේ අල්සයිමර් කියලා අම්මට වයර් මාරු වෙලා මාරු වෙච්ච වෙලාවේ විතරයි විවේක වෙන්නේ කියලා හිතන්න අපි ඔය නටන නැටිලෙදී කමුරනවා ඒක අප්සෙට් ජොකියෙක් ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේකට විශ්‍රාමයේ කියන නම දැම්මා. හුදිකලාව කියන එක බුදුරජාණන් වහන්සේ දැම්මා. විවේකයේ කියන එක ජනමාධ්‍යයේ තියෙන වචනයක්. අපේ ලොකු ස්වාමීන්ට විශ්‍රාමයේ කියලා දැම්මා. අපි දෙන්නෙම නැහැනේ විශ්‍රාමය. මේ විශ්‍රාමයේ සීල වෙන්න නැතකල දවල් හොඳට බද්ද පරියන්කේ ගහලා ඉරියව්ව පවත්වන ගම මේ වැරදිලා නෙවෙයි. ඒකෙත් ඔයගේ හිස්තන් එන ඕක වැඩි කරගන්න බලන්න. ඒතර ගෙදර මිනිස්සු බයිනවා. මේ තනිව නිවන් දකින්න හදනවා හරි ආත්මార్థකාමී. මං අද උදේත් අපේ සාකච්ඡාවක් තිබ්බා. ඒකෙදිත් මං කිව්වේ ඒකයි be mindful and mind your own business. අනුන්ගේ සීනි කරන්න යන්න එපා. ගන්සබා බිස්නස් කරන්න නැතුව, කඹරන්න නැතුව කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න. බුදුහාමුදුරුවෝ නොහිටින්න කවදාකවත් අපි සක්මනක් කරයිද? බුදුහාමුදුරුවෝ නොහිටින්න අපි කවදාකවත් මෙහෙම බද්ද පරියන්කේ ගහගෙන ඉදීද නිකන් සෙල්ලමට හරි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න නොදන්න තැනට යන්න. කරත් එක අරගෙනකොට දන්න පොඩ්ඩට සාපේක්ෂව නොදන්න හරිය කොච්චර තියෙනවද කියලා දැනගන්න. හුස්ම නාස්පුඩු පුරවාගෙන යන මැද කැලේ ඇරුණාම මුල අග නොදන්න කැලේ දකින්න යන්න බෑ. හිතනද කෙටියෙන් කියනවා ඒ නොදන්න කමට අවදි වුණොත් කොහොම හිටියද කියලා. ඕක තමයි නිවන කියන්නේ. බය වුණොත් බෑ. බය වෙන්නේ ආත්ම ආසාවට, කරිත ආසාවට, ජීවිත ආසාවට. ඒකට යන්න මෙයාට යන්න පුළුවන්. ඒකම වේවා කියලා ඒක ඇට් හෝම් කරගන්න. ගෙදර ඉන්නවා කියන්නේ හිස්තැනට ගිහිල්ලා ඒකට අවදි වෙච්ච දවසේ අපේ හිත බුදු සුන්දරයි. කාව්‍යයක් බවටපත් වෙනවා. ගීතයක් බවටපත් වෙනවා. අන්න ඊට වැඩිය සපක් ඇත්තේ නැහැ. ඒ නිසා ඉදිරියට යන උපදේශාන කියන තියෙන ඔන්න ඔය නොදන්න තැන මුල් කරගෙන යන්න දන්න තැන කක්කා කියලා හිතා ගන්න. තරහා ගියා නැහැ. නෑනේ. ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් මෙතන කියා සිතන සෑම විටකදීම සිත හිස් අවකාශයටපත් වේ. බොහෝ අවස්ථාවල මහා භයංකාර තද අඳුරු බවක් දැනී කිසිවක් නොදැනී යයි. ඒ తත්වයේ වෙනදාට වඩා බොහෝ වේලාවක් ඉබේටම පවතී. කිසිවක්ම නොදැනේ. හිත සාමාන්‍ය తත්වයේ පවතින විටත් නිතර පෙනෙන්නේ හිස් අවකාශයයි. සෑම විටම හිස් බව පවතින බවයි. අතීත අනාගත සිතුවිලි ආවත් ඒ අතර හිස් බව ඇත. සිතුවිලි වලට එයට බාධා කළ නොහැක. ඒ සිතුවිලි මායාවන්සේ බොද වී යයි. වර්තමාන මොහොතද ක්ෂණයක් පාසා වෙනස් වේ. වර්තමානයක් අනාගතයක් අතීතයක් කියා දෙයක් නැති තරම්ය. ඇත්තේ හිස් බව පමණි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිවන් සුව ලැබේවා.
අපි අර කලින් ගත්ත උපමාව ගත්තොත් කරගෙන රෝදේ කඩෑනේ ගෑවෙන්නේ කොච්චර පොඩ්ඩක්ද බිම ගෑවෙන්නේ කොච්චර පොඩ්ඩක්ද කියන දා දන්න ටික. ඒක කියනවා ඉන්ද්‍රිය බද්ධ ඥානය කියලා. ඒතර මුළු රෝදෙම ගෑවෙන්නේ නැති හරිය අනින්ද්‍රිය බද්ධයි. කඩෑනෙත් බොහොම පොඩි කොටසයි ගෑවෙන්නේ. ඒකයි ඒක කස කස ගාලා කැපි වෑරන්ට් එක යන්නේ. ඒකට තමයි අපි එරුදෙල් දාගෙන ඔය සෙල්ලම් දාන්නේ. බෝල් රේසර් දැම්මත් බෝල් රේසර් එකේ එක තැනක තමයි වදින්නේ. අනිත් තැනක වදින්නේ නැහැ. ඒකට වදින්නේ නැති තැන් දැනෙන්නේ නැති තැන් දැනන්න ගියොත් ඒක තමයි ඥානය කියන්නේ. මේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව කක්කා අය ඔක්කොම දන්න දෙන්නේ. ඒක Google ගියාම ඕනේ වෙලාවට අහගතයිනේ. ඉතින් පොඩි කොල්ලෙක් ඉන්නවලු ඒක මොනවාක්වත් ගණන් ගන්න නැතුළු අම්මා උයලා දෙනවා කන්න දෙනවා වැඩ කරගෙන ඉන්නවා. ඉතින් අම්මා ඒවල දැන් බලපන් බොහොම හිටියට කමක් නැහැ. මම උඹට ආදරේ. මම නැති දවසේ මම Google search කරනකලු අම්මා නැත්තම් මොනවද කරන්න ඕනේ කියලා. මොකද ප්‍රශ්නේ? ඒක නැත්තේ වැසිකිළියක් විතරයි කියනවනේ Google එකේ. අනිත ඔක්කොම තියෙනවා. ඒකත් තමයි ගහගන්න. බුදුහාමුදුරුවෝ කියන ඔන්න ඕකට ලැහැත්ති කරවන්න. ඔබ දන්නේ නැති දෙයට කොහොමද ලෑස්ති වෙන්නේ? දැන් අපි දන්න දෙයටනේ ඕ කක්කා. ඕක මේ වේයොත් වැඩේ කරනවා, මීයොත් වැඩේ කරනවා, මේ කන මෙයාවත් වැඩේ කරනවා, මීමැස්සත් වැඩේ කරනවා. පර්ෆෙක්ට් නේ. ඔය බලන්නකො කොමියුනිකේෂන් එකයි, කොමියුනිටි එකයි මේ රජිනී කියන දේ නිකන් බක්කානකොට වැඩේ වෙන හැටි. අපිට තව කාලකට යන්න පුළුවන් වුණා. ඊට වැඩි අපි දන්නවා නොදන්න දේ ගැන. ඒ කියන්නේ අනඤ්‍යතාවී අඤ්ඤේන්ද්‍රිය කිය. දන්නේ නැති බව දන්නවා. ඒසර ඔක්කොම බිමට බහින ඔක්කොම රටේ තියෙන හරි වන්දන රෙද්ද පල්ලෙන් බහින. එيشා අන්න ඒකට භයානකරයි හැබැයි ඒක ලියලා තියෙනනේ. ඒ භයානකයි. හරිම හයානකයි ඔක. ඒකටයි ශ්‍රද්ධාව තියාගන්න කියන්නේ. ඒකටයි කියන්නේ සීලය තියාගන්න කියලා. ඒකටයි කියන්නේ සතිය තියාගන්න. ඵලයක් ඕක ඇතුළට මා මේ සටනින් මේ අනුභව දනිමි. එහෙත් මට තුවාල නොකරව කියලා අනේකයි. අපි ගායක මේ අනවශ්‍ය විදිහට hina වුණොත් ඔන්න මම දඬුවම් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම ආධුනික යෝගාවචරයෙක් නොවේ. වැලිමලුවේ ලනුපැදුරේ සක්මන් කළෙමි. පාද ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සිතෙහි එක් අවස්ථාවල අස්ථාවර වීම තිබුණද නැවත සක්මනට සිත යොමු කරමින් එහි විශේෂතා දකින්නට මට හැකිවිය. පර්යංක භාවනාව සක්මනට වඩා පර්යංකයට මම ඇලුම් කරමි. අද දින දාණයට පෙර පැය මා මෙතන යයි මෙනෙහි කරමින් වාඩි වුනේමි. ආනාපානයට හිත යෙදුනි. හුස්මෙහි දිග කොට බව සීතල උණුසුම දැනුනි. ටිකකින් හුස්ම රැල්ල ඊතා සියුම් වූ අතර එය ඊතා ප්‍රනීත බවක් දැනුනි. මුහුණ ඉදිරිපිට සියුම් වායු ධාරා අවකාශයට ඇදී යන අතර ශරීරයේ ඇති බවක් නොදැනී ඊතා සැහැල්ලු බවක් දැනුනි. වෙනදා ඇතිවන වේදනා කිසිවක් නැත. ඒ අමාසුවය විනාඩි 30ක් පමණ මා අත්විඳින්නට ඇතැයි මට සිතේ. ඉදිරි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිස්සරණ වාසී සියලු මහා සංඝරුවනටත් නිවන් මඟ සැලසේවා. ඒක තමයි උපයාගත්තදී ඒක සුවයක් කියලා දන්නවනම් ඒ කියන්නේ ඒකට බය වෙලා නැහැ. ඉස්සලා දෙකම ලියුම් දීලා තිබුණා. ඒක ටිකක් බය වෙලා මේක අමාන්ධකාරයක් මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. දැන් මේකේ තියෙනවා ඒක අමාසුවයක් කියලා. ඔය දෙකම අපි ළඟ තියෙනවා. ඒ නිවන එනකොට සමාහට පුදුම බයයි. මරන්න හදනවා වගේ. තව සමහරකට එන්නේ ඉබ්බ දියර දාන්න හදනවා වගේ සතුටක් එනවා. ඔය දෙකේ ඕන එකක් එන්න පුළුවන්. දැන් මේක ආවනම් මේක වැඩි කරගන්න එකයි තියෙන්නේ. තව දවටත් විනාඩි 35ක් 40ක් 50ක් දිගට ඉන්න බලන්න. කවදා හරි ජීවිතයේ හැබෑ නිවහන ඔය අමෘතේ කරගන්න. ඒකල ඉඳලා ඉල්ල ඉතින් කක්ක ටිකක් අත ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩි වෙලාවක් ඉන්නේ විවේකේ. ඒ අතරමැද ඕන දෙයක් කිරුවට කමක් නැහැ. ඒ නිසා ඒ දැනෙන සුවේ හොඳයි කියලා දැනනවා. ඒක ලොකු හොඳ ලකුණක් මගේ පැත්තෙන් බලනකොට. ඒක වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද දේ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අතිගරු ස්වාමින් වහන්සේ සක්මන ආරම්භ කොට ශරීරයේ පහළ ප්‍රදේශයට සිතගෙන ගියෙමි. පළමුව විලම්භ ප්‍රදේශයටත් දෙවනුව දන හිසත් ඉන්පසුව දන හිසින් උඩ ප්‍රදේශයත් නිරීක්ෂණයට භාජනය කළෙමි. විලම්භ ප්‍රදේශයේ දැනීම් හැඟීම් තද මොලොක් ගති උෂ්ණ සීතල ස්වභාවයන් විටින් විට අත්විඳෙමි. අනතුරුව දන හිසේ ක්‍රියාකාරීත්වය මෙනෙහි කළෙමි.
නැවෙන දිගහැරෙන ආකාරය. ඉන්පසුව මෙම ක්‍රියාවලිය දණහිසින් උඩ කොටසට බලපාන අන්දම සහ එහි ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට එම ප්‍රදේශයේ රූපය සිතින් මවා ගනිමින් උත්සාහයක යෙදුනි. එවිට ඉනේ සිට දණහිස දක්වා ඇති කලවා ප්‍රදේශයේ සංසන්දනාත්මකව ප්‍රමාණයෙන් විශාල නමුත් දැරිය හැකි ශක්ති ප්‍රමාණය දණහිසින් පහළ කොටසට වඩා මද බව ප්‍රකට විය. පැයක් පමණ කාලයක් මෙසේ සක්මනේ සිටිද්දී විටින් විට සිත පිට ගියද සැනකින් කයට පැමිණෙන බව අත්විඳෙමි. එක් අවස්ථාවක සිත කයට පැමිණි බව දැනගත්තේ සක්මන් තීරුව අගදී නැවත හැරෙන අවස්ථාවේදී ඇට කැඩෙන හඬක් ඇසීමේ හේතුවෙනි. සතිමත් භවයේ යම් වර්ධනයක් මා තුළ ඇති වී ඇති බව මට වැටහෙන්නේ ශරීරයේ යම් යම් කොටස් නිරීක්ෂණය කිරීමේදී වෙනදාට වඩා sannivedanayak මා තුළ සිදුවන බැවිනි. ඉදිරි දැක්ම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. පර්යංක වාර්තාව පසු දිනක ඉදිරිපත් කරමි. ඔය කිදේ පැත්තට හැරෙන වෙලාවේදී දැනෙනවයි කියන ඒ ඇට කැඩෙන හඬ නිසා නිකන් ආපහු ගෙදර ආවා වගේ දැනෙනවා. ආපහු පිට ගිහිල්ලා තිබුණ හිත අරමුණට එනවා. ඉතින් ඒ වගේ පිට හිත යනවා හිත පිට යනවා වැඩි කෙනාට ලොකු අභ්‍යාසයක් තියෙනවා. හිත ගිහිල්ලා පිට ගිහිල්ලා හැම වෙලාවෙම එනවා ඔයා. ඔය අපි අනේක විතරයි දැකලා තියෙන්නේ එනවමයි. ඒක දෙකක් නැහැ. අන්නේ එන පාර පොඩ්ඩක් බලන්න. ගෙදර බලා නැවත ගෙදර හොයාගෙන එන ගමන. ඒක පුත්‍රයන්සේ පියවර 4කින් විස්තර කරලා තියෙනවා. ඇමරිකාවේ ඉන්න දක්ෂම විද්‍යාඥයා කියනවා එයාට පුළුවන් කියලා කියන්නේ පියවර 2කින්. තව බුද්ධ කල්ප කීයක්ද දන්නේ ওই වහන්සේලාට අපේ බුදුහාමුදුරු කියපේක තේරුම් ගන්න. ඉතින් තමන් බලන්න මේ පිටගිය හිත තමන්ගේ අරමුණට එන එක පිළිබඳව විස්තරේ එච්චර ලස්සන රචනයක් ඇත්තෙම නැහැ. නැවත නැති හිත කියන පිටපලයන් කියලා. යන්න හැම වෙලාවෙම ආපහු වෙනවා. ඒතර පිට යනකොට කනගාටු වෙන මනුස්සයා එන එක බැලුවොත් හැම වෙලාවෙම සතුටු වෙන්න පුළුවන්. ගෙදෙට්ට හිත එනවා. ඒක නරකයක්. හැබැයි ඒක නිකන් ආවට ගියාට බෑ. කොහොමද ආවේ කොතෙන්ද ආවේ ඇට කැඩුව නිසා දැනගත්ත. ඒක වමේද ඒක දකුණේද විලුඹද කියලා හරියටම ලියන්න. පඳුරට ගහන්න එපා හවටම ගහන්න. එදාට තේරෙයි අපි කොච්චරක් කාරණාවක් ඉදිරිපත් කිරීමේ ශක්තිය sannivedana ශක්තිය පොයින්ට් එකට කතා කරන්න හැටි. නැත්තම් ඔක්කොම වල්පල් සම්පප්පලාප මෙව විතරයි ධර්මයේ කතා කරන තැන. ඉතින් අපි ඒක නැති වැඩි කරන විදිහට ඉදිරිපත් කරන විදිහට අගය කරන විදිහට රචනා ශිල්පයත් ඉගෙන ගන්න භාවනාවත් යොදන්න කියලා අපි යනවා ඊගායකට. තෙරුවන් සරණයි. පින්වත් ගෞරවනීය කාරුණික ලොකු ස්වාමින් වහන්සේ. දෙවන දිනේ කමඨහන් වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව. ශාලාව තුල තිබෙන ලනුපැදුරෙත් වැලිමලුවේ සක්මන් වාර කීපයක් කළෙමි. සියලු වාරයන්හිදීම සිටගෙන ඉන්නා ඉරියව්වට සිත වැටුණු පසු කීප වාරයක් ඇවිදීමට සතිමත්ව වම් හා දකුණු පාද වෙත සතිමත් බව මාරු කරමින් සංවේදනා බැලුවෙමි. ඊයේ හා පෙර කාලයන්හි කළ සක්මන් වාරවලට වඩා හොඳින් සංවේදනා නිරීක්ෂණය කළ හැකි විය. ලනුපැදුරේ රටාව දෙපතුල් වලට දැනෙන ආකාරය වෙනස් විය. පාදයේ ඇඟිලි සමග ඉදිරි කොටසට වඩා තීව්‍ර රටාවක් දැනෙන බවත් ඊට අඩුවෙන් පාදවල පැතිවලට දැනෙන බවත් විලුඹ පෙදෙසට ඊටත් අඩුවෙන් දැනෙන බවත් සිතට දැනුනි. වැලි සක්මන් මළුවේදී දැනුණු සංවේදනා දෙස හොඳින් නිරීක්ෂණය කළ විට සක්මන් මළුවේ මුල් කොටසේ පාදවලට දැනෙන සීතල මළුවේ ඉදිරි දිශාවට ගමන් කරන විට උණුසුමට මාරුවන ආකාරයත් සිතට දැනී නැතිවන ආකාරය හොඳින් පෙනුනි. තවද ලනුපැදුරේ හා වැලි මළුවේදී සංවේදනා දැනෙන ආකාරය මුලින් ගොරෝසුවට දැනී නොදැනෙන මට්ටමට වෙනස් වන බව හොඳින් බැලූ විට පෙනිනි. ස්වාමින් වහන්සේ ඊයේ දින පැහැදිලි කළ ආකාරයට මේ බලනා සියලු දේ ඉවර වෙන විට සිතට සැහැල්ලුවක් දැනේ. සක්මන් වාරවල ශබ්ද සිතිවිලි වලට අරමුණු වූ විටද ඒවා නැතිවන බව පෙනුනි. පර්යංක භාවනාව. සක්මනට සතිමත් වී සිටි බැවින් පර්යංකයට වාඩි වී ඉරියව්වට සතිමත් වූ අතර පසුව වැටෙන හුස්මට සතිය මාරු විය. වාඩි වූ පර්යංක සියල්ලේම පාහේ මුලින් ආස්වාස දිගටත් ප්‍රස්වාසයේ කෙටිවද දැනුනි. දිගටම ආස්වාස ප්‍රස්වාස බලන විට හුස්ම නොදැනී යන මට්ටමටපත් විය.
පර්යංක වාර කීපයකදී මේ සමග කෙටි නිින්දක් සිදුවිය. නැවත ඇහැරෙන විට නැවත ආශ්වාස ප්‍රශ්වාස බලන්නට හැකි විය. පර්යංකයේද ඊයේ දිනයට වඩා සාර්ථකය. සිතේ ප්‍රබෝධමත් බවක් පවතී. දිගටම කරගෙන යන්නට සිත කැමැත්තක් දක්වයි. එදිනෙදා කටයුතු කෙරෙහි සතිය පැවැත්වීම. දානේ ගන්නා විට, පිරිසුදු කරන විට, නාන විට, වැසිකිලි කැසිකිලි කරන විටද හැකිපමණින් සතිමත් වන්නට විය. සියලු දෙයින් වෙන් වී උතුම් සීලයක් සමාදන් වී එදිනෙදා ඔබ වහන්සේගෙන් කමඨහන් පිරිසුදු කර ගනිමින් මේ සිදු කරන උතුම් ක්‍රියාව හැකි උපරිම ආයුරින් සිදු කර ගන්නට අදිටන් කරගත්තෙමි. මේ සඳහා මේ දිනවල අපහාට දන් දෙමින් පිළිගන්වමින් අපිට උපදෙස් දෙමින් මේ වැඩසටහන අනුග්‍රහ කරන සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා. වාර්තාව ගැන අනුග්‍රහ කරත්වා. මේකේ උත්සාහ කරනවා ආකාර වෙනස් වෙන හැටි ධක්මණේ ඇවිදිනකොට උණුසුම සිසිලට මාරු වෙනවා ගොරෝසු ගතිය සියුම් ගතියට මාරු වෙනවා ඒ ආකාර මට්ටමට භාවනා ගියාට පස්සේ තමයි වෙනස් වීම තේරෙන්න පටන් අරගන්නේ ඊට ඉස්සෙල්ලා මට්ටමක් තියෙනවා සටහන් කියලා සටහන් මට්ටමේදී වෙනස් වෙන්නේ ඒකනේ නිශ්චල ඡායාව වගේ ඊට පස්සේ ආකාර වලට යනකොට වීඩියෝ කැමරා එකක් වගේ ඒක වෙනස් වෙනවා ඉතින් ආකාර කියලා තමයි අපි සිංහල භාෂාවත් එක ගැන කියන ආකාර පඤ්ඤාති කියලා සංඨාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති ඊට පස්සේ යනවා මේ හැට ගන්නව හැම දෙයක්ම නැතිලා යනවා ඒක කියනවා ස්වභාව ලක්ෂණ කියලා ඊට කියනවා භාව ලක්ෂණ කියලා එතන කියනවා ගති කියලා ඉතින් භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති වලට යනකොට අපි ගිහිල්ලා සෑහෙන දුර ගිහිල්ලා එච්චර තමයි භාවනාව අපිට කරන්න පුළුවන් හරිය ඊට පස්සේ හිත සාමාන්‍ය ලක්ෂණ මේ සන්තති ලක්ෂණ යනවා මේ ෆ්ලක්ස් එකක් තියෙනවා හැම එකම පෙරලෙනවා ඇඹරෙනවා හොදි හැඳි ගෑවිලා තියෙන්නේ යන ඔච්චරයි කොහෙන් පටන් ගත්තත් ඔච්චරයි ඒකෙන් පස්සේ ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙනවා ඉතින් සමේ ආකාර පඤ්ඤාති හරිම විසිතුරු තරම් භාවනාවේදී නම් අර පැන්සල ඉර ඇඳෙන්න පටන් ගන්න තැන ගානට යනවා හිතත් එක්ක নানা ආකාර ආකාර කෙලුවරක් නැහැ හිතෙනවා මේක බල්ලා ඉවර කරන්න බැරි වෙයි කියලා නෑ වැඩි වෙලා බලන්න ඕනේ නෑ බලනකොට පේනවා හැම ආකාරයක්ම හැම සටහනක් සංසිද්ධියක්ම හිතවිල්ලක්ම ඉවරයක් තියෙනවා කියලා. මොන දහංගටේ දෙන්න ටික වෙලා ඉවරයි. ඊට පස්සේ පේන්නේ මේ ගොජේ තමයි. ඒ නිසා මේ ආකාර පඤ්ඤාති එනකොට රචනා ශිල්පේ හරි ලස්සනයි. භාවනා හරි ආසාවෙන් සිද්ධ වෙනවා. වීඩියෝ හොඳට වැඩිලා තියෙනවා. ඊගාව මොන මොකාට එන්න හදනවද කියලා අවදියෙන් බලන්න. ඒකට යකාවත් එකයි මොකාවත් එකයි. ඉතින් මේ ආකාර පඤ්ඤාතිය තේරෙන වෙලාව එන්නේ ගොඩක් වෙලාවට නේවාසික භාවනාවල විතරයි. gedara dore කරනකොට අර සටහන පච්චයෙන් එහාට යනකොට ඕන්න gedara ගෑණිය ඇවිල්ලා කතා කරයි. ඒ නැත්නම් gedara මිනිහා ඇවිල්ලා කතා කරයි. නැත්නම් මුට්ටියක් ඔළුවේ නමාවි කවුරු හරි ඇවිල්ලා මොකක් හරි කචල් එක. ඉතින් ඒක නිසා මේ ඉරියව්ව කඩා ගන්න නැතුව මේ දිනචරියාව කඩා ගන්න නැතුව මේ ක්‍රමෙම දිගට ගිහිල්ලා ඒ ආකාර වැඩිපුර ළඟ පේන්න අරින්න එතකොට ස්වභාව ලක්ෂණ වලින් සාමාන්‍ය ලක්ෂණ වලට සම්තතිය හරහා යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු තියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පටන්ගත් විට අවට තිබෙන ශබ්ද ඇසුනි. එයට මදක් කන්දී මම දැන් මෙතනයයි කයට සිත ගත්ෙමි. වාඩි වී සිටින ඉරියව්ව ගැන සිතෙන් මෙනෙහි කරමි. ඊටපසු හුස්ම රැල්ලට සිත ගත්ෙමි. ආශ්වාස ප්‍රශ්වාසයට වඩා කෙටි බව දැනගත්ෙමි. හුස්ම එළියට යන විට එහි උණුසුම් බවද උඩුතොලෙහි වදින බවද දැනුනි. හුස්ම ගන්නා විට නාස්පුඩු වලට දැනුනි. මේ අතරදී නොඑක් සිතවිලි විටින් විට විය. බොහෝ විට සිතවිලි පැමිණි විගසම සිත හුස්මෙන් පිට ගිය බව දැනගත්ෙමි. සමහර විට විනාඩියකට දෙකකට පමණ පසුව මෙය දැනගත්ෙමි. එවිට එය සතිමත් බව නිසාම දැනගත් බව දැන නැවත හුස්මට සිත ගත්ෙමි. මේ අතරතුරේ උගුරේ පොඩි හිරවීමක් වරහන් ඇතුලේ කැස්සක් වැනි දැනුනි. එය උගුර පාදා ඉවත් කර ගන්නට හැකිව තිබුණද තද බල අපහසුතාවයක්ද නොමැති බැවින් එයට එලෙසින් පවතිනට ඉඩ හැරියෙමි. හුස්ම ගන්නා විට අවධානය නිතර එම හිරවීමට යොමු වුණත් හුස්ම එන යන එක ගැනම සිතුවෙමි. උගුරේ එම ප්‍රදේශයේ හුස්ම එහා මෙහා යෑමද එහිදී හුස්ම මදක් සෙමින් අසීරුවෙන් ගමන් කරන බව දැනුනි. ටික වේලාවක් මෙලෙස නිරීක්ෂණය කරමින්
හුස්ම වෙතම සිත යොමු කරන විට එම උගුරේ අපහසුතාවය වරහන් ඇතුලේ සිර වූ ගතිය නැති වී ගියේය. ඒ වෙනස් වූ ස්වභාවය හොඳින් දැක්කෙමි. මෙසේ හුස්ම එන යන එක ගැන මෙනෙහි කරමින් සිටින විට ඊතා සැහැල්ලුවක් සහ ප්‍රබෝධයක් දැනේ. නමුත් සිතවිලි විටින් විට එන යන බැවින් සිත එක අරමුණක වැඩි වේලාවක් පවත්වාගෙන යාමට නොහැකි විය. නමුත් එය සතිමත් භවයේ සලකුණක් යයි සිතා සතුටු වෙමි. භාවනාව දියුණු කර ගැනීමට පින්වත් ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. අපි සතිය වඩලා තියුණත් නැතත් බෞද්ධ වුණත් නැතත් හැම තැනම සතිය තියෙනවා කියලා හිතා ගන්නකො. ඊට පිට ගියත් පිට ගිය බව දාන්න. ආපහු ආවොත් ආව බව දාන්න. වමේ දානවා. දකුණේ ඕක දැනගෙන කත විසි කරොත් එimhe හැම වෙලාවෙම අපිට කිව්යි මේ සතියේ තියෙන බව තහවුරු කරන එක විතරයි අපිට තියෙන්නේ. තියාගන්න දඬන්න එපා. ඒක නිකන් බොරු වැඩක්. බුදුරජාණන්සේ දේශනා කරනවා සබ්බේ ධම්මා සතාධිපතෙය්‍ය. සතාධිපතෙය්‍ය සබ්බේ ධම්මා. ওই හැම ධර්මෙම සතියේ තියෙනවා. අපි නෑ කියලා චෝදනා කරන්න ගියොත් තමයි නඩුව තියෙන්නේ. නෑ තියෙනවා. හැම වෙලාවෙම සතියේ තියෙනවා කියලා බැලුවොත් සතියක් තියෙනවා අපේ පැත්තට. දැන් අපි සතිය විරුද්ධ පාස් කියන දාලා තියෙන්නේ. ඉතින් කචා. නෑ හැම වෙලාවෙම සතියින් ඉන්නේ. අපරාධයක් කරුවොත් මම සතියෙන් කරන්නේ. අතෙන් මරුවා සතියෙන් කරන්නේ. මට ධම්මික හඳුරු කිව්වෙම සත්තු මරනවානේ මම හරි ආස සත්තු මරන්න. මේ දීපරියෙම යනකොට මට රීත්තකින් ගහපුවම දීපරිය සම්පූර්ණ වැහෙන්න ගහනවා. මාළු අල්ලනවා. ආවුන්ට මේ මදු ගහනවා. කැටපොලින් ගහනවා කුරුල්ලට. කැපොල් දාලා කඩාගෙන කුරුල්ල කට අරගෙන වැටෙන්න ගහනවා. වැටෙනකොට පස්සේ ඉති වතුර පොවනවා සොරි කියනවා අනිච්චවත සංකාරා කියනවා අනිච්ච සොරි කියලාත් කියනවා උට. බෙල්ලෙට වෙඩි තියෙන එක වෙනම දක්ෂකමක්. ඒකට වළක්වන්න බෑ. ඉතින් අපිට අර පන්තලේ උගන්වන වෙලාවේ පන්තලකට බන්දා උගන්වන වෙලාවේදී අර මේ කොකේකට පුළුවන් ද කියලා අහනවා වෙඩි තියන්න විදින්න ඊතලයකින් මෙහෙයින් ගිහලා මෙහෙයින් එන්න. ඒක දරුණු ශිල්පයක්. ඉතින් ඒකට මේ සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දක්වනකොට ඒක කරලා පෙන්නවා කියලා කියනවා. ඇත්තද බොරු දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් ඊතලයක් අරගෙන විදිනවා ඊතලයේ අගට ගැට ගහනවා පුංචි තල්පතක්. තල් කොලයක්. ඒකට ඊතල යනකොට සුරු ගාලා සද්දයක් කරනකොට කොකා මෙහෙම බලනවා. මනෝල් මෙහෙ ඇඟිල්ල යහිනවා. ඊම තියෙන්න ඕන ඔය නිකන් භාවනා කරන්න කියලා ඕගොල්ලෝ හිතනවා මෙහෙම කරගෙන ඉනකොට ඔක්කොම හම්බෙයි කියලා පිස්සු. ඒ ඕනේ අපරාධයක් කරන්න මං කියන අපරාධ කරන්න කියලා නෙවෙයි. කරන අපරාධේ සතිය තියෙනවා කියලා හිතාන කරන්න. කරන්න බෑ. කරන්න බෑ. මම බැලුවා මේ සත්‍ය පීඩුවට පස්සේ සත්තු මරන්න. ඊට වැඩි ලාභයි කඩෙන් මස් කියලා කණේ. එකක්. අන්තිම මස් නැතුව ඔය බතල කපංකෝ. මඤ්ඤොක කපංකෝ. මේ දිනේ එන ගහන්න කය. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම කරනකොට කරන්නේ නතර කරන්නේ කවුරුත් කියලා නෙවෙයි. මට කිව්වොත් එimhe කාට සත්තු මරන්න එපා කියලා දැන් හරි වහිනවා මරනවා. මට බෑ. ඒ කවුරුත් කිව්වට මම එහෙම අහන ගතියක් මයි ළඟ නැහැ. හැබැයි කවුරු හරි කිව්වොත් මෙහෙමයි බලපන් සත්‍යක් මරපන් 100න් බුද්ධියෙන් කියලා මං සලුට් එකක් ගහලා කියනවා වැඩේ අමාරුයි. ධම්මික හමුදුර මම හැදුවේ එහෙම කරලා. ඒ නිසා පිං නෙවෙයි. පව් කරනකොට සතිය පිටුන්න හරිම ලේසි. ඒ නිසා මගේ බචාලා කියන්නේ මේ සතිය පිහිටන්නේ කඩප්පුලියන්න විතරයි කියලා. බැච් එකේ අපේ එකේ සීනියර් එකේ වැඩිම කඩප්පුලිකම් කරපු දෙන්න දැන් ජාත්‍යන්තර මට්ටමේ සති භාවනාකාරයෝ. දෙල්ලන්නේ නැහැ. මොකද මේ අපරාධවලදී අපේ හිත හරීම හාවගේ කන්දේක වගේ හරි අවදියෙන් කරන්නේ. මං කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? කරන දේ සතියෙන් කරන එකේ. එදාට පුදුරජානනාංශ ළඟ ඉන්න බුදුරජාණන්සේ කියනවා සතාධිපතෙය්‍ය සබ්බේ ධම්ම පුතා. ඔබ දන්නේ නැති වුණාට හැම වෙලාවෙම සතියේ තියෙනවා. අන්න ඒක අදහගෙන කරපන්. එළඹිලා කරපන්. එතකොට අපිට පේන අපරාධයක් කරන්නේ. පිහිටන්නේ සතිය. ආයෙක කෙරෙන්නෙත් නැහැ. මේ බුදුහාමුදුරු ළඟ. ඒක නිසා ඒකට මේ නිසන්නමට මෙන්න ඕනේ, දඹදිව යන්න ඕනේ, නවගුණ වලක් දාන්න ඕනේ, බාපණ දාන්න ඕනේ. ඒව නිකන් පොයි. ඉතින් අපි මේ ආවට පස්සේ බාපණ දැම්ම නැත්නම් අපි වයින්නවා. ඒක වෙනම කතාවක්. ඒක එහෙම තියෙන්න ඕන. නමුත් එතන නෙවෙයි තියෙන්නේ. අපි ඉතින් වරදින වෙලාවේදී හිටිය පිට යනවාද සත්‍ය පිහිටවීම සෙල්ලක්කාරවට ගන්න. ඒක ලියන්න කරුණා කරලා. හැබැයි පත්‍ර වල දාන්න එපා. මට විතරක් ලියන්න. තව තියෙනවා ප්‍රශ්න? මෙහෙත් ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එච්චරයි ස්වාමීන් වහන්සේ අවසන්. Zoom එකේ 30 දෙනෙක් ඉන්නවා අනුෂ 30 දෙනෙක්? ඔව්. ඈ? මං කියන්නේ ප්‍රශ්න අහන්න?
මට එන නැතක. සාභාවිකයි. නෑ කවුද උදේ එක්කෙනෙක් කතා කරලා කිව්වා ආද මේ වෙලා මත වෙලා මං කව මේකට දාන්න කියලා. ඔව් එහෙම ප්‍රශ්නයක් දාලා තියෙනවා අනුෂා කියන්නේ. අනේ කියුම ඒක විතරයි ඈ. When I was mindful of my ඔක ළඟට අරන කියවපන් මයික් එකට. දෙකට දාර වැඩ කරන්න. When I was mindful of my daily life, I was constantly cycling and constantly looking forward to the road and looking at my body. Spontaneously, the bicycle was caught on the road carefully without operation. That's all. So then that me Harley Davis bicycle එක rider නැති වුණත් කෙලින් යනවලු. alignments කියලා කියන එක පුදුම alignment එකක් තියෙන්නේ. ඒක තමයි අර ඉස්සර රෝදේ උස්සගෙන යන්නේ. අර මේ මොනවත් වෙන්නේ නැහැ. bicycle එක මේ රෝද දෙකේ දුවන්නේ පුදුම alignment එකක් තියෙනවා. ඉතින් ඒ වගේ පුෂ් බයිසිකල් එක උනත් පුරුදු කරාට පස්සේ ඒ බයිසිකලේ ඔක්කොමත් පැදෙනවා ඔක්කොමත් වෙනවා. ඒ සතියෙන් ෂෝක් එකකට කරන්න පුළුවන්. ඉතින් ඒකෝට හිතනවා මේ සතිය කියන්නේ බොරුවක්ද විහිළුවක්ද මේකට මිනිස්සු අත්පේ ගඳගෙන ඇස් දෙක වහගෙන මෙහෙම කරගෙන සතිය වඩන්න හදන මේ තමයි බයිසිකල් පදින ගම මිනිස්සුත් එක්ක වෙට්ටු දාගන්න ගම ෂෝක් එකකට සතිය තියෙනවා. ඉතින් බයිසිකල් එකේ තියෙන රෝදේ සයිස් එක බලන්නකෝ. එහෙනම් කඹේ විදිනවා කියන්නේ මොකක්ද? බයිසිකල් රෝදේට පොඩි කඹේ ලොකුයි. බයිසිකල් රෝදේට වැඩි ලොකුයි කඹේ. කඹේ විදිහට බෑ අපිට. බයිසිකල් එක යන්න පුළුවන්. හොඳ උලං ගාලා තියෙනකොට කෝච්චි පීලක තනි පීල ඇවිදින්න හරින්න බෑනේ. ඉතින් මෙතන ওই ළමයි එනවා සතිපාසල ළමයි ආපුවාම උන් මං කවුද කියලා දන්නේ නැහැ. මං සක්මන් කරද්දී එනවා පෝල් කඩාගෙන මගේ සක්මන හරහා ගිහිල්ලා කොට්ට අරන් එනවා. මං අහනවා කවුද ඔයගොල්ලෝ ආවේ මොකටද මේ භාවනා කරන සතිපා. ඉතින් ඔහොම දඟලනවද ළමයි මේ සතිවටනට ආවනවා. පොලි මෙහෙට ගන්න කියලා මං කියනවා සක්මන් කරලා තියෙනවා. ඔව්. එනම ඇත්ත කියන්නකෝ ඔයගොල්ලෝ දෙපැත්තේ වේල් පිළ දෙක වගේ තියෙන එක ඇවිදින්න කියනවා. දැන් කියනවා හරිද ඒක අපතේ කයන්නේ දැන්. දැන් ඇත්ත ගාගෙන ඇවිදින්න. දැන් උන්නේ එහාට වැටෙනවා. දැන් කියනවා ඇත්ත ගාන පිටිපස්සෙන් පිටිපස්සට යන. අරුන් කොට්ට ගෙනියන්න ආව බවත් මතක නැහැ මොකක්වත් මතක නැහැ. ඒ අර රේල් පීර වගේ තියෙන ධාරේ උඩ පස්සෙන් පස්සට ඇවිදිනවා. මේ ඇත්ත ගාගෙන. මේ හොල් මං එක්ක ඔව්ව කෙරුවා නම් එම ඇම්බියුලන්ස් එකක් ගේන්න වෙනවා. මේ දැන් බලන ඉන්නකොටත් මට පේන්නේ කලන්ත දාන සයිස්. නාකිට එක මොන මගුලක්වත් කරන්න බෑ. යන්න ඉස්සලායි මේක සිමෙන්තිද මේකට බොල්ද මේක ඇවිදිනකොට වැටෙයිද? වැටෙනවා තමයි මටත් ඕනේ වැටිලා තල්ල කටුනහම මාරු. ඉතින් බයිසිකල් පදිනකොට හරි ෂෝ. මගේ බයිසිකල් පදින ගිහිල්ලා මොකද්ද හිටගෙන යන්න ගිහිල්ලා වැටිලා දණිය මෙතන මෙතෙන් යනකම් සම්පූර්ණ පතුරු ගියා. ලේ වැක්කේන මල්ලතේ ළඟ දින කොළ කිරියක් යන උරගාල ගෑවා ගෑවිච්ච ඇඟවල වණ වුණා. පලාදී තුවා ඒකට කැම්ප් යන්න ඕන්න මෙන්න. කෙඩිටින්. එළවල දැම්ම මාව ගත්තේ නැහැ කැම්ප් යන්න බැරි වුණා. තාම තියෙනවා තුවාලේ. අම්මගේ එතකොට විභාගෙත් අම්මා කියන විභාගේ පෙල්ලේ බෙල්ල කඩා ගන්න තු හිටපන්. මං කියන්නේ ඉතින් ඒ දවස්වල සතිය පිටලා නැහැ මම ඒව නිකන් කතාවට කියන්නේ. ඉතින් ඕනෙම සෙල්ලමක් කරන ගමන් මතක තියාගන්න සතිය තියෙනවා. ඒක අපිට හෘද සාක්ෂිය එකක් කියන්නේ. කරන ඕන දෙයක් අපි දන්නවා. අපි ඒක ප්‍රසිද්ධිය කරන එක විතරයි මෙතන කියන්නේ. ඒක ප්‍රසිද්ධිය කියනවා. මෙහෙම කෙරුවා බයිසිකල් පැද්දා බයිසිකල් පදිනවා පාර දෙපැත්තෙත් පේනවා. පාරයින් කෙල්ලෙක් ගියොත් මේ ඉස්සරහමන්සට හෙල්මට් අරන් දෙන්න ඕනේ. ඒ ඉතින් සාධාරණයි අප්පා ඒක. නැත්තම් පාරයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න ඕනේ. මේ මිසු ගඟට හැප්පෙන එක නෙවෙන්නේ. ඉතින් පිටරටවල වල හෙල්මට් දාන්නේ તો බයිසිකල් පදින්න දෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඌ නම් බේරේ පාරයින් මිසු හැප් නම් මොනව කරන්නේ. ඉතින් එකෙක් හැදිලා එන්න කී දෙනෙක් තුවාල වෙලා කරදර වෙලාද හැදෙන්නේ. ඉතින් ඒ නිසා මම කියනවා දිගින් දිගටම එන්න රිස්කි ලයිෆ් එකක් ගතකරනද ඔය හුරතල් තාපස ජීවිත හරියන්නේ නැහැ. ඒක බෑ මේ භාවනා කරන්න බෑ මේ විපස්සනා කරන්න බෑ. ඒක පුරු කතාවක්. එන්න মালටි ටාස්කින් කරන ගමන් බෝල 10ක් 15ක්ම විසි කරන ගමන් හැම එකම මාරු කරනවා. මම දන්නේ ඒ කියන්නේ ඩාට්ස් විසි කරනවද මොකක්ද යක් තියෙන ගේම? මොකක්ද කියන්නේ? අර මේ බෝතල් වගේ විසි කරන ගමන් එකක් ගන්නවා දෙකක් ගන්නවා තුනක් ගන්නවා හතරක් ගන්නවා පහක් ගන්නවා විසි කර නියකයි. මේගොල්ලෝ ඇවිල්ලා මේ නිකන් කන්න දෙන්නේ ඉඳ කාලා වැද්දක වහගෙන ඉනෝ හරියන්නේ නැහැ. ඉතින් ෂුවර් ඉතින් අහන්න දෙයක් ඇයි?
ඔය දුන්නොත් එහෙම ඔය මොකක් හරි වලියක් දාලා කරපන් කියලා ඒකත් කරන ගමන් සතියත් පිළිලා මටත් ස්තුති කළා යන්නේ. ඉතින් අර බෑ මේව කරන්න බෑ මේ ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නේ ඉඳා. නැත්තම් මං කඩුවෙල ගියාම කරනවා. එච්චර වෙන මං හිතන ප්‍රශ්න නැහැ කියලා මොකද අපි විනාඩි 15ක් විතර වැඩිපුර අරගෙනක් තියෙනවා. Zoom එකේ ඉන්නවද වෙන කවුරු හරි මේ කතා කරන්න? තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ. එහෙම කවුරුත් අත් උසලා දැනුම් දීමක් නම් කරලා නැහැ. ඒ අතන්ට ස්තුතියි වේවා. අපි නම් මෙතන නතර වෙනවා මේ අනුෂා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තිරුවන් සරණයි. අපිට තියෙනවා සක්මන් වේලාවක් විනාඩි 45ක අපි 3ට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. සීල දිනාටම තිරුවන් සරණයි.